අපි කතා කර කරපු දේශනය ඔයගොල්ලන්ට මතක ඇති. මැනේජ්මන්ට් වල ඕගනයිසේෂන් කියන ටියුටෝරියල් එක තමයි අපි කතා කර කර හිටියේ. ඒ අනුව අපි අද කතා කරනවා ඕගනයිසේෂන් වල තවත් පැතිකඩයක්. an organization කියන එක අපි කතා කරලා ඉගෙන ගත්තා. මිනිස්සුන්ට අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා අවශ්‍යයි. ඒ භාණ්ඩ හා සේවා වලින් සමහර භාණ්ඩ අපිට ස්වභාව ධර්මයෙන් හම්බ වෙනවා. ඒවා ස්වභාවික භාණ්ඩේවත් නිදහස් භාණ්ඩ කියලා නම් කරනවා. සමහර සේවාත් නොමිලේ හම්බ වෙනවා නිදහස්ව ස්වභාව ධර්මයේ. ඒවට ස්වභාවික භාණ්ඩ හා සේවා කියලා අපි කියනවා. ඉංග්‍රීසියෙන් natural goods and services කියලා. ඒ වගේම සමහර භාණ්ඩයි සමහර සේවයි දෙකම අපි විසින් මිල මුදල් ගෙවලා මහන්සි වෙලා ලබා ගන්න ඕන. අන්න ඒවාට කියනවා නිෂ්පාදනය කියලා. නම් මිනිසුන්ගේ අවශ්‍යතාව තෘප්තිමත් කරගන්න මිනිස්සු භාණ්ඩ හා සේවා භාවිතා කරනවා. ඒ වගේම සමහර ඒවා ස්වභාව ධර්මයෙන් ලැබෙන භාණ්ඩ හා සේවා, සමහර ඒවා නිෂ්පාදනයන් තුලින් ලබා ගන්න භාණ්ඩ හා සේවා කියලා අපි පැහැදිලි කරගත්තා. යනෝ නිෂ්පාදනය කරන හැටිත් අපි ඉගෙන ගත්තා. යම් ස්වභාවික වස්තුවක් මැටි, වැලි, ගල්, බොරළු, මැණික් නැත්නම් ওই වාතය, සුළඟ, ඒ වගේම ගත්තොත් හිරු එළිය, ජලය වගේ දේවල් ස්වභාවයෙන් හම්බෙන දේවල්. ඒ ස්වභාවික වස්තුවක ස්වභාවය වෙනස් කරලා, ස්ථානය වෙනස් කරලා, එහි තත්වය වෙනස් කරොත් නිෂ්පාදනයක් හැදෙනවා. නැත්නම් නේචර් එක වෙනස් කරන්න ඕනේ, ප්ලේස් එක වෙනස් කරන්න ඕනේ, පොසිෂන් එක වෙනස් කරන්න ඕනේ. එන්න මේ ආකාරයෙන් වෙනස් කිරීම කළොත් මොකද්ද වෙන්නේ? අලුතෙන් භාණ්ඩයක් හැදෙනවා. ස්වභාවික වස්තුව, ස්වභාවික දේ අයින් වෙලා. අන්න ඒකට අපි කියනවා නිෂ්පාදනය කියලා. ඒකට උදාහරණයක් අපි ඉගෙන ගත්ත කැලණියෙන් මැටි ගෙනලා වළං හදලා වෙළඳ පොළට දාලා කොයි විදියටද ඒක අවසාන පරිභෝජන භාණ්ඩේ බවට, නිෂ්පාදන භාණ්ඩේ බවට පත් කරගන්නේ කියලා. අද සිට අපි ඉගෙන ගන්නවා මෙවැනි ආකාරයේ නිෂ්පාදනයක් කරන්න යන සාධක මොනවද කියලා. factors of production. නිෂ්පාදන සාධක. හරිද? there are 5 major factors of production. හරිද? තාම ඉහළ ගණයෙන් නැත්නම් ඉහළ තත්ත්වෙන් කතා කරන නිෂ්පාදනයකට අවශ්‍ය සාධකයන් 5ක් තියෙනවා. එකක් තමයි land. නිෂ්පාදනයක් වෙන්න භූමිය ඕන. නිෂ්පාදනයක් වෙන්න labor ඕන. ශ්‍රමය අවශ්‍යයි. capital ප්‍රාග්ධනය අවශ්‍යයි. the enterprise ව්‍යවසායකත්වය අවශ්‍යයි. marketing අලෙවිකරණය අවශ්‍යයි. දැන් නිෂ්පාදනයක් කොහේ තැනක වෙනවා නම් land, labor, capital, the enterprise, marketing කියන මේ සංකල්ප පහම අවශ්‍ය වෙනවා. නැත්නම් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය සහ අලෙවිකරණය කියන මේ සාධක පහේම එකතුව තමයි නිෂ්පාදන සාධක කියලා හඳුන්වන්නේ. මම ඉස්සලා උදාහරණේ පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නවාට. කැලණියෙන් මැටි ගෙනල්ලා වළං හදලා නිෂ්පාදනයක් කරන එකේ භූමිය මොකක්ද කියලා හොඳට ඔලුවට දා ගන්න ඕනේ. භූමිය තමයි මැටි තියෙන තැන. කැලණියේ පොළව. කැලණියේ කිසියම් ඉඩමක නැත්නම් කිසියම් පොළවක තියෙන මැටි තමයි භූමිය. පළවෙනි එක. ඒ වගේම මේ මැටි අරගෙන එන්නේ වාහන වලින්. ඔයාලට පේනවා වාහන වල පටවගෙන එනවා. ඒ පටවගෙන එන්නේ බිම දිගේ භූමිය. මේ බිම දාලා ඉඩමක දාලා නැවත අමු වළං හදනවා භූමිය. ඒ වගේම ඒවා වේලාගෙන පුල්සාගෙන වෙළඳ පොළට නිකුත් කළා වෙළඳ පොළේ බිම තියලා තියෙනවා. ඒ සියලු තැන් භූමිය. එනම් කිසියම් අමුද්‍රව්‍යයක් සපය ගන්නා අවස්ථාවේ සිට නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කරන අවස්ථාව වෙනතුරු අපිට පවතින භූමියට එමෙත අපිට පවතින මහ පොළවට අපි කියනවා භූමිය කියලා. මතක තියාගන්න භූමිය කියන එක මහ පුළුල් මාතෘකාවක්. labor කියන්නේ ශ්‍රමය. එහෙනම් ඔයාලට පේනවා ඇති මේ උදාහරණය අනුව මේ පොළවෙන් මැටි කපාගෙන ලොරියට පටව ගන්නා උදළු තලයේ ගහන පළවෙනි පුජ්‍යලයාගේ ඉඳලා අවසානයේ මේ වළං හදලා විකුණීමට වෙළඳ පොළට අරන් ගිහිල්ලා කෑගගහ විකුණන මිනිස්යාගේ දක්වා මේ ස්ථානයේ තියෙන සියලුම මනුස්ස ශ්‍රමය මිනිස් ශ්‍රමයට අපි කියනවා ශ්‍රමය කියලා. එහෙම නැත්නම් මිනිසුන්ගේ වෙහෙස මාංශයට අපි කියනවා ශ්‍රමය කියලා. ශ්‍රමයට මිලක් තියෙනවා. ප්‍රාග්ධනය. මේ භූමියයි මේ ශ්‍රමයයි එකට එකතු කළා කිසියම් වූ අරමුණක් කරා තමන්ගේ ආයතනයේ මෙහෙවීමට යොදවා ගන්නා අතරමැදි මාධ්‍ය තමයි ප්‍රාග්ධනය.
ප්‍රාග්ධනය නැතුව භූමියවත් ශ්‍රමයකින්වත් අපිට වැඩ ගන්න බෑ. එහෙනම් ප්‍රාග්ධනය මුදලින් මනින්නත් පුළුවන්. මුදලින් මනින්න බැරුව යන්ත්‍රෝපකරණ ද්‍රව්‍ය වලිමුත් තියෙන්න පුළුවන්. ප්‍රාග්ධනය ආයතනයේ අයිතිකරු විසින් ව්‍යාපාරය සඳහා යොදවනු ලබන මුදල් සහ මුදලින් මනින්න පුළුවන් දේවල් වලට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. The enterprise ව්‍යවසායකත්වයේ නව නව දේවල් නිපදවමින් ආයතනයේ අලුත් සංවර්ධනයක් කර අරගෙන යන තත්වයට අපි කියනවා ව්‍යවසායකත්වය කියලා. හරිද? එමගින්ම ඒ දේ කරන්න පුළුවන් පුජ්‍යලෝ ඉන්නවා. ආයතනයේ අයිතිකරුවන්, ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අය ව්‍යවසායකයෝ හැටියට වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලෝ ව්‍යවසායකත්වයේ දීපුන ආයතන ගොඩනගෙනවා. ඒ ගොඩනගින ආයතනයේ තවත් ශ්‍රමිකයන්ට රස්සා හම්බෙනවා. ඒ රස්සා හම්බෙන නිසා එතන ව්‍යවසායකත්වයක් තියෙනවා. ඒ කියන්නේ පවතින දේට වඩා වැඩි දෙයක් කියලා නිර්මාණය කරගන්නවා ආයතනය තුළ වැඩි ආයෝජනයන් කරලා. ව්‍යවසායකත්වය. එහෙනම් ඒ නිෂ්පාදන සාධකයක් බලපානවා නිෂ්පාදනයක් සඳහා. ඒ වගේම මාකටිං කියන අලෙවිකරණය. අදාළ නිෂ්පාදනයේ සිදුවන මොහොතේ සිට අලවිය වැඩි කර ගැනීම සඳහා අනුගමනය කරන්න වූ උපක්‍රම වලට අපි කියනවා අලෙවිකරණය කියලා. ඒක විශාල මාතෘකාවක්. ඒ වචනෙන් දෙකෙන් කියලා එක නිම කරන්න බෑ. අලෙවිකරණය කියන්නේ මහ විශාල මාතෘකාවක්. නමුත් අපි මේ වළං එකම ප්‍රයෝජනයට ගමු. මේ මැටි ගෙනල්ලා වළං හදලා පැරණි ක්‍රමයට ගතානුගතික ක්‍රමයට මේ වළං ඔය වෙළඳ පොලේ දාලා තියෙනවා විකිනෙන්නේ නැහැ. හැබැයි මේ වළං වලට 아무තු නමක් දෙනවා. අපි කියනවා ගෑස් වළං. හරිද? ඒ වගේම අපි කියනවා ඇලුමිනියම් වළං වලට නොදෙවෙනි වළං. ඒ වගේම මේ වළං වල ලස්සන මල් රටා දාලා තියෙනවා. සමහර කලගෙඩි වලට අපි පෞරාණික කලගෙඩි ඔයගොල්ලෝ දැකලා තියෙනවා. කලගෙඩි වලින් මිනිස්සු වතුර දැන් ඇරයි යන්නෙත් නැහැ, උකුලේ තියාගෙන යන්නෙත් නැහැ. නේද? එහෙනම් කලගෙඩි වලට ගෙදර අරන් ගිහලා ටැප් එකක් හයි කරලා තිබ්බොත් ඒ කලගෙඩිය විකින්නවද නැද්ද? විකිනෙනවා. වතුර ටික කලගෙඩියට දාලා අර අපි කරාමියරලා ගන්නවා වගේ තමන්ගේ කලගෙඩියමුත් ටැප් එක කරලා වතුර ගන්න පුළුවන් නම් කලගෙඩි විකිනෙනවා. අන්න ඒ වගේ උපක්‍රමශීලී වෙනවා නම් නිෂ්පාදනය අලෙවි කරගන්න ඒකට අපි කියනවා අලෙවිකරණය කියලා. එහෙනම් මෙන්න නිෂ්පාදන සාධක පහ ඔයාගෙන් ඇහුවොත් මොකද්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, අලෙවිකරණය. නිෂ්පාදනය සිදු වෙන්නේ මේවා ටික ඔක්කොම ඕන. මොනවද? land, labor, capital, the enterprise, marketing. right. කෙනෙක් කියන්න බලන්න මයික් එක ඔන් කරලා. ලක්මාලි. land භූමිය labor ශ්‍රමය capital ප්‍රාග්ධනය the enterprises ව්‍යවසාය marketing අලෙවිකරණය. ඔව්. the enterprise නෙමෙයි පුතේ. the enterprise ව්‍යවසායකත්වය. ව්‍යවසාය. right. තව එක්කෙනෙක් කියන්න බලන්න. කවුද කියන්නේ? හරි. කසුනි කියන්න. land භූමිය labor ශ්‍රමය capital ප්‍රාග්ධනය the enterprise ව්‍යවසාය marketing අලෙවිකරණය. right, very good. තව එක්කෙනෙකුට දෙන්න අවස්ථාවක්. කෙනෙක් කෙනෙක් අග්ගාලා. දේශානි. land භූමිය labor ශ්‍රමය capital ප්‍රාග්ධනය the enterprise ව්‍යවසාය marketing අලෙවිකරණය. right, very good. හොඳයි. ඔය තමයි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න තියෙන නිෂ්පාදන සාධක. දැන් අපි කතා කරනවා business organization. ව්‍යාපාර සංවිධාන. සංවිධාන කියන එක දැන් පුළුල් වෙලා. සංවිධාන කියන එක දැන් business මට්ටමට එන්නේ. හරිද? සංවිධාන කියන එක දැන් business මට්ටමට එන්නේ. මම ඉංග්‍රීසියෙන් මේ ටික කියවනවා. ඔයත් මයික් එක ඔන් කරගෙන ඉංග්‍රීසියෙන් කියවගෙන යන්න මාත් එක්කම. ඒකට අහුවේ ඔයගේ වැරදි තියෙනවා නම් මම හිමීට කියවන්නම්. ඔයත් මයික් එක ඔෆ් කරගෙන හිමීට කියවන්න. මයික් එක ඔන් කරගෙන කියවන්න ගියොත් අපිට අමාරු වෙන්නේ. එහෙනම් මයික් ඔෆ් කරගෙන තමන් ඉන්න තැන ඉඳලා කියවන්න. ඔක්කොම මයික් ඔන් කරොත් අමාරු වෙනවනේ. right, පටන් ගමු. මම මෙතන ඉඳලා කියවනවා හිමීට ඔයත් මාත් එක්කම කියාගෙන යන්න. ඒතර ඔයාලට කියවීමේ ගැටලු තියෙනවා නම් ඒක හදා ගන්න පුළුවන්. Early days, since the need of man were very small and we are very small in number, this
process of production was very simple. A person could easily produce items to satisfy by himself. With the development of the civilization, the wants of the man also developed, so that the process of production too developed as a result. One could not produce to satisfy all his needs. He had to produce only one or a part of an item and exchange it with the others to obtain the goods needed by him. Today, the production process has further developed. People have organized themselves to form several units to carry on the various functions of the production process. Some are functioning as. මම හිතනවා මම කියපු විදිහට ඔයගොල්ලෝ කියවන්නේ නැති. කාට හරි පුළුවන් ද ඒ විදිහට ප්‍රොනවුන්ස් කරන්න? ප්‍රොනවුන්සේෂන් එකක් දෙන්න පුළුවන් දෙයක? මම හිතනවා දේශාන්ට පුළුවන් කියලා. Yes. Early days, since the needs of man were very small in number, this process of production too was very simple. A person could easily Could easily produce items to satisfy by himself. With the development of civilization, the wants of the man also developed, so that the process of production to develop. As a result, one could not produce to satisfy all his needs. He had to produce only one or part of an items and exchange it with the others to obtain the good needs by him. Today, the production process has further developed. People have organized themselves to from several units to not from form. Form several units to carry on the various functions of the productions process. Some are functioning as. Very good. හොඳයි. ඒ වගේ voice හදා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ තව ඇති. මම හිතන්නේ දැන් අපි මේක හැමෝටම කියවන්න දුන්නොත් එම් කාලය යනවනේ. තවත් ඉස්සරහට මම දෙන්නම්. මොකද ඔයාලට මෙහෙම මයික් ඔන් කරලා කියවන්න දෙන එක ඇත්තටම හොඳයි. නැත්නම් ඔයගොල්ලෝගේ සමහර දැනුම් කොටස් ඔයගොල්ලොත් එක්කම නිදාගෙන ඉන්නවා. right ඒ වගේ මම අවස්ථා දෙන්නම්. මේකෙන් කියවෙන්නේ මේ ව්‍යාපාර සංවිධාන ගැන කියන එක කියවෙන්නේ මම ඉංග්‍රීසි තේරුමම අරගෙන පැහැදිලි කරන්නම්. ඒතර ඔයාලට ලේසියි. මේ සිංහලෙන් තේරුම දීලා තියෙනවා. මම ඒක දිහා බලන්න තු ඉංග්‍රීසි තේරුම අරගෙන පැහැදිලි කරන්න. Early days, since the needs of man were very small in number. මුල් කාලේ අතීතයේ මිනිසුන්ගේ අවශ්‍යතා very small in number. තාම කුඩා වුණා. මිනිසුන්ගේ අවශ්‍යතා ඉතාමත්ම කුඩායි. This process of production too was very simple. මෙන්න මේ කාලේ තිබුණු නිෂ්පාදන ක්‍රියාවලියත් ඉතාම කුඩා එකක් වුණා. very simple. තාම සරල එකක් වුණා. ඒ මිනිසුන්ගේ අවශ්‍යතා චුට්ටයින් තිබුණේ. මිනිසුන්ට එදිනෙදා පොඩි අවශ්‍යතා ටිකක් තිබුණේ. දැන් නිෂ්පාදනය කරද්දී පොඩි දේවල්. A person could easily produce items to satisfy by himself. මිනිසුන්ට පුළුවන් වුණා මේ ලේසියෙන් නිෂ්පාදනය කරගන්න ඔවුන්ගේ තෘප්තිමත් භාවයටම අවශ්‍ය කරන දේවල් විතරක්. මිනිස්සු තමන්ට අවශ්‍ය දේවල් විතරක් තමන් නිෂ්පාදනය කරගත්තා ඔවුන්ගේ අවශ්‍යතා සරල නිසා කියන එකයි ඔය කිව්වේ. With the development of civilization, the wants of the man also developed.
හරිද? ශිෂ්ටාචාරයන් සංවර්ධනය වනවා සමගම මිනිස් අවශ්‍යතාද සංවර්ධනය වුණා. So that the process of production to develop as a result. අන්න එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන ක්‍රියාවලියද ඊට සමාන්තරව දියුණු වුණා. එහි ප්‍රතිඵලය ලෙස දියුණු වුණා. One could not produce to satisfy all his needs. තමන්ට යම් එක් දෙයක් නිෂ්පාදනය කළා තෘප්තිමත් වීමට නොහැකියාවක් ඇති වුණා මේ කාලේ. He had to produce only one more part of an item and exchange with the others to obtain the goods needed by him. මෙතන goods කියලා S අකුරක් දාගන්න. මෙතන goods උනොත් වැරදි. good උනොත් වැරදි. goods වෙන්න ඕන භාණ්ඩ කියන. ඒ නිසා මොකද කරේ? තමන් නිෂ්පාදනය කරන කොටසක් හෝ සම්පූර්ණ දෙයම තවත් කෙනෙක් සමග නැත්නම් පුජ්‍යලෙන් ගණනාවක් එක්ක හුවමාරු කළා තමන්ට ඕන දේ සපේ ගත්තා. ඒ කියන්නේ හුවමාරු ආර්ථිකයක් ඇති කරගත්තා. ශිෂ්ටාචාර දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ ආර්ථිකය දියුණුවා. අතට මිල මුදල් ආවා. ඒ නිසා මිනිස්සු මොකද කරේ? තමන්ගේ නිෂ්පාදනය වැඩි කරා. ඒ නිසා මිනිස්සු තමන්ට උවමනා දේවල් තමන් විසින් නිෂ්පාදනය කරගෙන මදි දේවල් අනිත් අය සමග හුවමාරු කළා තමන් ලබා ගත්තා. Today the production process has further developed. අද වෙනකොට මේ නිෂ්පාදන ක්‍රියාවලිය තවත් සංවර්ධනය වෙලා දියුණුලා තියෙනවා. People have organized themselves. මිනිස්සු සංවිධානලා තියෙන ඔවුන් විසින්ම to form several units. ඒකකාකාරයෙන් සංවිධානලා තියෙන මිනිස්සු to carry on කරගෙන යන්න various function විවිධ ක්‍රියාකාරකම් of the production process. මිනිස්සු නිෂ්පාදන ක්‍රියාවලිය විවිධ අංශ කරන්න ඒකක වශයෙන් සංවිධානය වෙලා තියෙනවා. some other functioning නැහැ. අන්න ඒවා පහත පෙන්නලා තියෙනවා. එහෙනම් ඔතනදි කිව්වේ මොකද්ද? මිනිස්සුන්ට අවශ්‍යතා සරල වුණා. ඒ නිසා නිෂ්පාදනයත් ඉතා සරල වුණා. මේ civilization ඒ කියන්නේ මිනිසුන්ගේ ශිෂ්ටාචාර දියුණුවත් එක්කම ගංගා ද්‍රෝණී ආශ්‍රිතව මිනිස්සු එකතු වෙලා ගෙවල් හදාගෙන ගොවිතැන් කරලා ඒ වගේ තැනකට යනකොට ශිෂ්ටාචාර දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතාත් දියුණුවා. ඒ නිසා මිනිස්සුන්ට තමන්ට තනියෙන් අවශ්‍ය දේ නිෂ්පාදනය කරගන්න බැරි වුණා. තමන්ගේ තනි දේෙන් සෑහීමකටපත් වෙන්න බැරි වුණා. අනුන්ගේ දේවලුත් ඉල්ලගෙන යැපෙන්න සිද්ධ වුණා. අද වෙනකොට අද කියන්නේ මේ 2021 22 කාලේ වෙනකොට මිනිසුන්ගේ මිනිසුන් අවශ්‍යතා ඉතාම ඉහළයි. ඒ වගේම නිෂ්පාදන ඒ විදිහටම ඒට සමාන්තරව ඉහළ ගිලා තියෙනවා. ඒ නිසා මිනිස්සු තමන්ගේ නිෂ්පාදනය ඉල්ලුමට සැපයුම සපයන්න මොකද කරේ? නිෂ්පාදනය කරන අය සැපයුම වැඩි කරා, ඉල්ලුම වැඩි වෙනත් එක නිසා ඒවා ඒකක වශයෙන් සංවිධානය වෙලා මේ සැපයුම වැඩි කරා. ඒකක වශයෙන් සංවිධානය වුණා මිනිස්සු. අන්නේ සංවිධානය වෙච්ච ඒකක තමයි මේ තියෙන්නේ. මොනවාද ඒකක? 4 manufacturing unit නිෂ්පාදන ඒකක, distribution unit බෙදා හැරීම ඒකක, selling unit විකිණීම ඒකක, marketing unit අලෙවිකරන ඒකක. දැන් මිනිස්සු කොහොමද ඒකක වශයෙන් සංවිධානය වුණේ? manufacturing unit, distribution unit, selling unit, marketing unit. ඇයි මේ ඒකක වශයෙන් සංවිධානය වුණේ? තනියෙන් නිෂ්පාදනය කළා මිනිස්සුන්ගේ ඉල්ලුමට අවශ්‍ය සැපයුම දෙන්න බෑ. ඒ නිසා කණ්ඩායමක් වශයෙන් එකට එකතු වෙලා මිනිස්සු 100,000 ගණක් එක තැනකට එක්රැස් වෙලා නිෂ්පාදනය කරලා විශාල ප්‍රමාණයක් ඒවා ගම් නගර රටවල් වලට බෙදා හැරලා ඒවා කඩවල් වල පොඩි චූටි කඩවල් වල ගෙවල් ගාන ගිහිල්ලා සුපර් මාකට් වල පොළවල් වල ඒවා අලෙවි කරලා ඒවා අලවිය වැඩි කරගන්න විකුණුම් වැඩි කරගන්න විකුණුම් උපක්‍රම නැත්නම් මාකටිං සිස්ටම්ස් අනුගමනය කළා. අද සාමාන්‍ය විදිහට නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදන ආයතන බිහි වෙලා තියෙනවා. right ඔය තමයි අපි කතා කරේ කොහොමද සංවිධානයක් කුඩා සංවිධානයක් ව්‍යාපාර සංවිධානයක් වෙන්න යන විදිය කියලා. right මේක කියවන්න බලන්න කවුරු එක්කෙනෙක් මේ ඉංග්‍රීසි එකයි සිංහල එකයි මයික් ඔන් කරලා අගල කියවන්න කාලේ ගන්න එපා. manufacturing unit. right එක්කෙනෙක් කියන්න කවුරු දේශානි. manufacturing unit නිෂ්පාදන ඒකකය, distribution unit බෙදා හැරීම ඒකකය, selling unit විකිණීමේ ඒකකය, marketing unit අලෙවිකරණ ඒකකය. right තව එක්කෙනෙක් කියන්න. දුක ඉස්සරහට එන්න. මයික් එක ඔන් කරන බලන්න ඉන්න. manufacturing unit නිෂ්පාදන ඒකකය, distribution unit බෙදා හැරීම ඒකකය, selling unit විකිණීමේ ඒකකය, marketing unit අලෙවිකරණ ඒකකය. right very good. දැන් pronunciation හොඳයි. දැන් මුලදී ගන්නකොට එහෙම කියවුන්නේ
නෑ සර් දිව ටිකක් පැටලෙන වෙලාවකට. හරි හොඳයි කමක් නැහැ. කියව ගන්න ඕනේ. කියවනකොට තමයි හරියන්නේ පුතේ. කියවන්න නැතුව අපි නිකන් ඔර රහසින් හිතින් කියව හිටියොත් හරියන්නේ නැහැ. ඕනම දෙයක් ශබ්ද නගා කියවන්න ඕනේ. එතකොට තමයි අපේ දිව හකු දිව අරවම දිගැල්ලා එන්නේ. These organized units are called business organization. These units do those functions by using the following factors. මෙසේ සංවිධානය විකෙන්ඩ් ව්‍යාපාර සංවිධානයේ කියනු ලැබේ. පාත කරුණු පදනම් කරගනිමින් මෙවැනි සංවිධානයක් කාර්යයන් රාශියක් කරේ. මෙන්න මේ විදිහට එකට එකතු වුණ ආයතනයකට නැත්නම් සංවිධානයකට කියන්නේ මොකද්ද? ව්‍යාපාර සංවිධානයක් කියලා. අපි සංවිධාන වලින් පටන් ගත්තේ. දැන් ව්‍යාපාර සංවිධානයක් වෙන හැටි තමයි ඉගෙන ගත්තේ. තාම ඉගෙනගෙන ඉවරුනේ නැහැ. Factors of management කළමනාකරණ සාධක. කළමනාකරණයට තියෙනවා සාධක පහක්. කළමනාකරණය කරනාට තියෙනවා සාධක පහක්. එක තමයි men. පළවෙනි සාධකය තමයි men. men කියන්නේ මිනිසුන්. දෙවෙනි එක money. money කියන්නේ මුදල්. තුන්වෙනි එක material. material කියන්නේ ද්‍රව්‍ය. හතරවෙනි එක methods. methods කියන්නේ ක්‍රමවේදයන්. machines. machines කියන්නේ මොනවද? යන්ත්‍ර සූත්‍ර. එහෙනම් කළමනාකරුවෙක් තමන්ගේ කළමනාකාරීත්වය යෙදෙනකොට කළමනාකරුවාට තියෙනවා ප්‍රධාන සාධක පහක් ගැන හිතන්න. මොනවද? මිනිස්සු ගැන හිතන්න ඕන. ඒ ආයතනයේ මිනිස්සු ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැතුව යාට ඉන්න බෑ. හරි ආයතනයේ ඉහළ කළමනාකාරී ඉන්න අය පහළින සේවක සේවිකාවන් ගැන ඇහැරලා බලන්න ඕන. ඥාන සම්ප්‍රයුක්තව බලන්න ඕන. මොලය කලඹවලා බලන්න ඕන. පල්ලෙහා ඉන්න මිනිස්සු කොහොමද එයාලගේ ජීවිතේ ගත කරන්නේ? පල්ලෙහා ඉන්න මිනිස්සු කොහොමද වැඩට එන්නේ? ඒගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ? අසනීප වෙනවද? වෙන රෝගාබාධ තියෙනවද? ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්න තියෙනවද? ඒගොල්ලන්ට මොනවද තියෙන මේ ආයතනයට සේවය සපයන්න එනකොට ආයතන වෙනුවෙන් කැප කරන මිනිසුන්ට අවශ්‍යතා මොනවද? පඩි හම්බුණාද? අතිකාල හම්බුණාද? නැත්නම් වරප්‍රසාද හම්බුණාද කියලා කළමනාකරුව බලන්න ඕනේ. අන්න ඒක තමයි men කියලා කිව්වේ. දැන් උඩ ඉන්න කළමනාකරුවන් මේවා බලන්න දන්නවද? සමහර අය දන්නේ නැහැ. එක්කෝ ඒසි කාමරයක තමන් ඉඳලා ওই කැරක් ඉඳලා යනවා යන්න වරුවෙන් යන්න ගෙදර. එහෙම නැත්නම් සති දවස් දෙක තුනක් නැහැ. රාජ්‍ය ආයතන වල නම්. පෞද්ගලික ආයතන නම් එහෙම නෙවෙයි. අද අසුර ගහන්නා සැනින් කළමනාකරුවන් තමන් ඉදිරියට එනවා. තමන් ඉදිරියේ පෙනී සිටින වුමනා අවස්ථාවලදී අඩු ගානේ බනින්න හරි එනවා. men මිනිසුන් ඉන්නවා කියලා කළමනාකාරීත්වයෙන් දැනුවත් වෙන්න. money ඔය ආයතනේ කළමනාකරුවෙක් වුණොත් අනුන්ගේ සල්ලි ඒ ආයතනේ තියෙන්නේ. ඔයාගේ ඉගෙනගෙන හොඳ රස්සාවක් හම්බෙලා මැනේජර් කෙනෙක් වෙලා යනවා. හැබැයි ඔයාට තමයි සල්ලි පරිහරණය හම්බෙන්නේ. ඔයා ඒක දුටහට පරිහරණය කරොත් ඔයාගේ වගේ කියලා හරි පරිහරණය කරොත් හරියන්නේ නැහැ. මේ ආයතනට මුදල් යොදවපු මිනිස්සු ඉන්නවා. එහෙම නැත්නම් රජයේ ඉන්නවා. ඒගොල්ලොන්ට මේ ආයතන යොදවපු මුදල් වල ප්‍රතිඵල අරගෙන දෙන්නයි ඔයාට මේ වැටුපත් දීලා ඔයා තනතුරක් දීලා ගත්තේ. එහෙනම් ඒ මිනිස්සුන්ගේ සල්ලි ඒ ආයතන වල යොදපු ප්‍රාග්ධනෙ මනාලෙස කළමනාකරණය කරන්න ඕන මේ කළමනාකරුවා. ඒක තමයි money කියන්නේ. material ආයතන තුල තියෙන ද්‍රව්‍යයන් විවිධාකාරයේ ද්‍රව්‍යයන් තියෙන නිෂ්පාදනයට ගෙනපුවා තොග ගබඩා කරලා තියෙනවා පසුව ගන්න. නේද? ඒ වගේම විවිධ උපකරණ තියෙනවා. මේ ඔක්කොම තියෙන material ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙනපු විවිධ දේවල් එහෙම නැත්නම් වෙනත් අවශ්‍යතාවලට ගෙනපු ඔෆිස් වල තියෙන දේවල් ඔෆිස් කාමර දෙක තුනක් තියෙන ඒ වගේ තියෙන දේවල් ඒවා තමයි ද්‍රව්‍ය කියන්නේ. එහෙනම් මේ ද්‍රව්‍ය රැකලා දෙන්න ඕන. දැන් සමහර රාජ්‍ය ආයතන වල ගත්තාම ඒවා බල්ලොන්ට ලෙලිපොල් වගේ ඔහේ දාලා ගිහිල්ලා පුට්ටුද කම්පියුටර්ද ඩෙස්ක්ද නැත්නම් ආයතන තියෙන වෙනත් දේවල්ද ඔය කැඩිච්ච තැන් වල එහෙම දාලා විසිකලා දාලා ගොඩවල් වල ගාලා තියෙනවා. අන්න එහෙම ආයතන කඩා කප්පල් වෙනවා දියුණු වෙන්නේ නැහැ. එහෙනම් මැටීරියල් තමන් කළමනාකරන ආයතන ද්‍රව්‍ය ටික රකලා දෙන්න ඕන. මෙතඩ්ස් ආයතනයේ තියෙන ක්‍රමවේදයක්. ආයතනයේ කොහොමද පරිණඩි ගෙවන්නේ? උදේ හවා එන්න යන්නේ කොහොමද? කෑම කන්න කීයද? ලන්ච් ටයිම් එක කොහොමද? ටී ටයිම් එක මොකද්ද? ඊට අමතරව කොයි විදිහට අතිකාල දෙන්නේ? කොයි විදිහට නිවාඩු ගන්න දෙන්නේ? ආයතනයේ සේවකයන්ට අස් වෙනවා නම් කොහොමද අස් වෙන්න ඉඩ දෙන්නේ? ඒ වගේම වෙනත් අවශ්‍යතා සේවකයන්ගේ තියෙන විවිධ රාජ්‍ය තන්ත්‍රයත් එක්ක තියෙන ETF, EPF වගේ දේවල්, අර්ථ සාධක වගේ දේවල්, ඒ වගේම පරිපාලක සභා ආඥා පනතේ තියෙන දේවල්, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා කළමනාකරුවෙකුට ඉගෙන ගන්න. තාම කළමනාකරුවෙක් වෙන්න ඕගොල්ලෝ සුසුකම් ලැබලා නැහැ. ඒකට ඕගොල්ලෝ ඩිග්‍රියක් දක්වා යන්න ඕනේ. එතකොට අපි ආයතන කළමනාකරණය කියලා වෙනම ඔයාලට උගන්වනවා. හරිද? බිස්නස් ලෝ කියලා, බිස්නස් මැනේජ්මන්ට් කියලා උගන්වනවා. අන්න ඒවා ඉගෙන ගත්තාම තමයි ඔයා මැනේජර් කෙනෙක් වෙන්න සුසුකම් ලබන්නේ. ඒවා මේ කෝස් එකේ උගන්වන්නේ. තව කෝස් එකකදී ඔයාලට ඩිග්‍රිය දක්වා යන්න අපිත් එක්ක આવොත් අපි උගන්වනවා. ඒතර මේ මෙතඩ්ස් දැනගන්න ඕනේ කළමනාකරුවේ. එදාටයි ඔයාලට සුසුකම් ලබන්නේ ඒ කළමනාකාරීත්වයට යන්න. ඒ වගේම මැෂින්ස් කියන්නේ මොකද්ද? ඒ ආයතනයේ තියෙන වස්තුව, හදවත වගේ. යන්ත්‍ර සූත්‍ර තියෙනවා නම් තමයි ඒ ආයතනේ දුවන්නේ.
නිෂ්පාදනය වෙන්න ඕන. නැත්නම් සේවා සපයන ආයතන සේවා සපයන්න ආයතන තියෙන විවිධ යන්ත්‍ර සූත්‍ර පරිගණකයේ ඉඳලා යාන වාහන රට වාහන වෙනත් නිෂ්පාදන සඳහා තියෙන යන්ත්‍ර සූත්‍ර මේ ඔක්කොම මැෂින්ස්. එහෙනම් ඒ සියලු දේවලුත් මේක ඇතුලේ නිසි ආකාරයෙන් කැඩෙන්න විබිදෙන්නේ නැතුව හරියටම පරිපාලනය වෙලා නඩත්තු වෙලා පවතින විදිහට සකසා ගන්න කවුද? මේ මැනේජ්මන්ට් එක. එහෙනම් මැනේජර් කෙනෙක් වුණාම නැත්නම් ඔයා මැනේජ්මන්ට් එකට ගිහපුම මෙන්න මේ සාධක පහ අත්‍යවශ්‍යයි. මොනවද? men මිනිසුන්, money මුදල්, material ද්‍රව්‍ය, methods ක්‍රමවේදයන්, machines යන්ත්‍ර. එහෙනම් මේ සියලු සාධක පටන් අරගෙන තියෙන මොන අකුරෙන්ද? ඔයාලට පේනවා හැම එකම පටන් අරගෙන තියෙන මොන අකුරෙන්ද? M අකුරෙන්. M අකුරෙන් පටන් ගත්තු නිසා මේවට අපි කියනවා මොකද්ද? M5 කියලා. මැනේජ්මන්ට් කන්සෙප්ට්ස් වලට කියන නම තමයි මොකද්ද? M5. ඔයාලා අහලා තියෙ S5 කියලා. නැත්නම් 5S කියලා. ජපනීස් මැනේජ්මන්ට් සිස්ටම් එක සේරි සෙයිතෝන් සේකෙට්සු කියලා. මේක නෙවෙයි. මේක M5 කියන කන්සෙප්ට් එක. ඒත් මතකද එහෙනම් කළමනාකරණය කරනකොට කළමනාකරුවෙක් කරන්න ඕන ප්‍රධාන කාරණා පහ men මිනිසුන්, money මුදල්, material ද්‍රව්‍ය, methods ක්‍රමවේද, machines යන්ත්‍ර. right කියන්න බෑන මයික් එක ඔන් කරලා කවුරු අය? අසුනි. men මිනිස්සු money මුදල් material ද්‍රව්‍ය methods ක්‍රමවේදය machine යන්ත්‍ර. right very good. තව එක්කෙනෙක් කියන්න. හැම වෙලේම කියන්න නැති එක්කෙනෙක් කියන්න බෑනේ. ගොඩක් මයික් ඔෆ් කරගෙන ඉන්නවා කීප දෙනෙක්. ගොඩක් ඇත්තෙත් නැහැ මේ ක්ලාස් එකේ. 10යි 12යි ඉන්නේ මේ වෙලාවේ. ඒ ඉන්න අයට පුළුවන් වෙන්න ඕනේ ෂෙයා කරගෙන කියන්න. සංජය කියන්න. men money material methods machines. very good. right. අන්න ඒ විදිහට හැමෝම අතරින් පතර ඇවිල්ලා කියන්න. නැත්නම් එක්කෙනා දෙන්නයි කතා කරන්නේ. right. යටින් තියෙනවා ඊට පස්සේ වාට කියලා මොකද්ද? Therefore, a business organization can be defined a unit organized by a person or a group of people to supply goods and services which are needed to satisfy the wants of the man කියලා. highlight කරගන්න ඕන හැමෝම යටින් ඉරකින් underline කරගෙන යන්න. Therefore, එම නිසා business organization can be defined. ව්‍යාපාර සංවිධානයක් කියන එක නිර්වචනය කරනවා unit organized by a person or group of people. ඒකක වශයෙන් සංවිධානය වෙච්ච පුජ්‍යලෙන් හෝ මිනිසුන් supply goods and services භාණ්ඩ හා සේවා සැපයීමට which are needed to satisfy the wants of the man. මොනවටද? මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීමට. එහෙනම් ඒකට සිංහලෙන් කියනවා මොකද්ද අපි? සිංහලෙන් ඒකට කියන්නේ මොකද්ද? මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා සැපයීමට එක් පුජ්‍යලයක හෝ පුජ්‍යල කාණ්ඩයක් විසින් ඇති කරගෙන තිබෙන ඒකක සංවිධානයකට ව්‍යාපාර සංවිධානයයි කියනු ලැබේ. ඒකක සංවිධානයකට ව්‍යාපාර සංවිධානය කියලාදී. අපි කට්ටියම කියමු එක්කෙනෙක් දෙන්නෙක් මයික් ඔන් කරලා සිංහල එක්කියම බලන්න. පටන් ගන්න. මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා පටන් ගන්න. මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා සැපයීමට එක් පුජ්‍යලයකු හෝ පුජ්‍යල කාණ්ඩයක් විසින් ඇති කරගෙන තිබෙන ඒකක සංවිධානයකට ව්‍යාපාර සංවිධානයයි කියනු ලැබේ. right. තව එක්කෙනෙක් කියන්න බලන්න මයික් එක ඔන් කරලා බලන්න තනියෙන් කියන්න බලන්න. ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම. ඔතෙන් ඕක තමයි අපි ටාගට් කරපු පාඩම. ඔය පාඩමට තමයි අපි ආවේ business organization කියන එක. ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම එක්කෙනෙක් කියන්න බලන්න තනියෙන්. හරි අප්. අසුනි. පටන් ගන්න. Therefore, a business organization can be defined a unit organized by a person or a group of people to supply goods and service which are goods need එහෙමයි and පුතේ කියන්නේ goods and services. goods කියලා ඇදලා කියවෙන්න ඕන. goods and ඒ දන්නවද? services good ආගන්නක good කියන්නේ හොඳයි කියන එක. good කිව්වොත් එහෙම හොඳයි කියලා කියවෙන්නේ. goods කියලා කිව්වොත් තමයි භාණ්ඩ කියලා කියවෙන්නේ. goods කියන්නේ භාණ්ඩ. services කියන්නේ සේවා. හරි sir. දැන් කියන්න.
goods and services Services. which are needed services which are needs to Needed. sta- needed to is- Satisfy. sta- Satisfy. satisfy Satisfy. the wants Wants. of the Wants of the men man. men Man. man Right. මිනිස් Same here. අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා සැපයීමට එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ඇති කරගෙන තිබෙන ඒකක සංවිධානයකට ව්‍යාපාර සංවිධානයයි කියනු ලැබේ. Very good. තව එක්කෙනෙක් කියන්න එක්කෙනෙකුට chance එක දෙන්න. එතකු දැරලා කියන්න බලන්න. කවුද? කරුණාතිලක. right කරුණාතිලක මහත්තයා කියන්න. Therefore, business organizations can be defined unit Defined. organized by Defined කියන්නේ මොකද්ද? Defined කියන්නේ විග්‍රහ Defined. කරනවා. Defined හරි කියන්න. unit organizers by Organized. පොතේ organized එක organizers නෙමෙයි organized. organized by a person of a group of people who is Supply. probably right එයාගේ signal නැතුව ගියා. එයා නැතරම නැතුව ගියාද? හා ඉන්නවා. right එහෙනම් හරි. ඇහෙන්නේ නැහැ අපිට. signal ප්‍රශ්නය. තව එක්කෙනෙක් ඉන්නවද ඉදිරිපත් වෙනවද? තව එක්කෙනෙක්? කරුණාතිල මහත්තයා ඇති දැන්. ඔයාගේ signal ඇහෙන්නේ. තව එක්කෙනෙක් එන්න බලන්න කවුරු හරි? අෂාන් කවුද? ආවේ නෑ. අෂාන් කවින්ද අෂාන් කාවින්ද right පටන් ගන්න. Before a business organization can be defined, a unit organized by a person or a group of people to supply goods and services which are needed to satisfy the wants of the man. මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා සැපීමට එක් පුද්ගලයෙකු හෝ මිනිස් පුද්ගල කණ්ඩායමක් විසින් ඇති කරගෙන තිබෙන ඒකක සංවිධානයකට ව්‍යාපාර සංවිධානයක් යයි කියනු ලැබේ. right very good හොඳයි. අන්න ඒ විදිහට හැමෝම ඉදිරිපත් වෙලා කතා කරන්න. ඉතින් අපිට අද ඊට වඩා කතා කරන්න මම යන්නේ නැහැ. දැස්සත් එක්ක අමාරුයි සිග්නල් ප්‍රශ්නක් තියෙනවා. අපිට ඊළඟ දවසේ පුළුවන් මේ දේශනේ තවත් ඉහළට යන්න. මැටිවුඩ්ස් හොඳට කියව ගන්න. මේක එකින් එක සම්බන්ධ දන්වලක පුරුකක් වගේ තියෙන්නේ. මැනේජ්මන්ට් කරන මහ ලොකු විශාල පරාසයක්. ඒක අපිට දවසින් දෙකකින් කතා කරන්නත් බෑ. නමුත් මැනේජ්මන්ට් දන්නේ නැති පුජ්‍යලයකට ජීවිතයකුත් නැහැ කියලා මම මගේ අධ්‍යාපන චාරිකාවේදී ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා හැමෝම මැනේජ්මන්ට් දැනගෙන තියෙනවා. එහෙනම් අදට දේශන ඉවරයි. අපි ඊළඟ දවසේ සිකුරාදා දේශන වැස්ස අධික ලෙස තිබ්බේ නැත්තම් තියෙනවා. ඒත් අපි ටික ටික හරි කරමු. පැය දෙක නැතත් අඩු ගානේ පැය භාගේ එහෙම හරි ටික ටික හරි කළා දේශන සම්පූර්ණ කරගමුත් කියලා මම ඔයාලට ඉල්ලා සිටිනවා. ඒ නිසා එන්නතු ඉන්න එපා. කොහොම හරි එන්න. වැස්ස භාගයට නතර වුණත් සිග්නල් නැතුව මග නතර වුණත් ආයෙත් කඩින් කඩ හරි ඇවිල්ලා සම්පූර්ණ කරගන්න. right එහෙනම් thank you very much. good night all. හැමෝම පරිස්සමෙන් ඉන්න. Good night, sir. Thank you very much. Thank you, sir. Good Thank you, night, sir. sir. Thank you, sir.